අයිබුවන් සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද සතියන්තයේ අපේ මුණ ගැසීම මේ ඉරිදා දවස. දැන් ඉස්සර නම් අපි සාමාන්‍යයෙන් වැඩසටහනක් ඉරිදා දවසේ ආරම්භ කරනකොට විවේකී ඉරිදා දවස කියලා සඳහන් කරන්න අමතක කරන්නේ හඳුන්වන්නේ. එහෙමයි බොහෝ වෙලාවට මොකද බොහෝ දිනෙක තමන්ගේ වැඩ රාජකාරිවල නිවාඩුවක් පාඩුවක් ලබන දවස එදා වන නිසා. නමුත් දැන් මේ ගෙවෙන කාලවකවානුවත් එක ගත්තහම ඉරිදාද සවුන්දාද කියලා නෑ. බොහෝ දෙනෙක් නිවසට වෙලා තම තමන්ගේ දෛනික කටයුතු කරගන්න තැනකටපත් වෙලා තිබෙනවා. රාජකාරී කටයුතුත් ගෙදරට වෙලා වැඩි දිනක් කරන තත්යකටපත් වෙලා තියෙන නිසා දවස් අතර ලොකු වෙනසක් වෙනදා වගේ නැති ස්වරූපයකුත් තිබෙනවා. එය හෙටින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඇතැම් අය අහනවා, දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විශේෂයෙන් අපි ආරාධනා කරනවා අපගේ ප්‍රවෘත්ති කාශයන් තුළ අප නිරන්තරව මේ පිළිබඳව කාරණා දැනුම්පත් කරනවා. ඔබට මේ යම් යම් සීමා පනවද්දී වගේ මේවා ලිහිල් කරද්දී ඒවා මාරු වෙද්දී කොහොමද ඒ අනුව රට ක්‍රියාත්මක වෙන්නේ, ජනතාව කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව අද 20 හෙට අලුයම 4න් පස්සේ මේ අඛණ්ඩව දින ගණනාවක් මුළුල්ලේ මේ රටට පනවා තිබූ සංචාරණ සීමා ඉවත් කිරීම සිද්ධ වෙනවා. ඉවත් කිරීම සිද්ධ වුණත් යම් යම් කාරණා අරබයා පනවා ඇති සීමාවන් එලෙස ක්‍රියාත්මක වන බවත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ බලමු සතියග පුවත්පත්. ඒ බැලීමේදී සතියග අරුණ ගෙන එන වාර්තාවකට මුල්ම අවධානය යොමු කරන්නට හිතුවා. දිනකට PCR 25,000ක් ඉන්දිය ඩෙල්ටා පැතිරීම සොයයි. ප්‍රතිඵල පැය 24න්. ඊළඟට අපි ඒ එකම දකින සිරස්තලයක් කියවගෙනම ඉදිරියට යමු. 14 රට විවෘත කරන්න බැරි වුණේ මරණ 101 බොරු වාර්තා නිසයි. එදිනට මරණ 15යි. පෙබරවාරි 6 සිට ජුනි 11 දක්වා මරණත්වයට එකතු කළ පසුගියදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සතියග අරුණ යලිත් එකතු කරන්නට කටයුතු කරලා තියෙනවා තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ හැරුණකොට යම් යම් වාර්තා කීපයක් පිළිබඳවත් සිරස්තලත් මේ අතරේ දකින්නට පුළුවන්. මෙන්න ඔය කියපු කාරණා සතියග අරුණේ වාර්තා වෙලා තියෙන ආකාරය අපට දක්නට ලැබෙන්නේ. ඒ අතරේ මේ PCR 25,000ක් දවසකට කරන් ඉන්දිය ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම සොයන්න මේ කාරණා පිළිබඳ අවධානය දුන්නොත් දෙමටගොඩ ආරාමයේ පෙදෙසින් තමයි රෝගීන් 5 දෙනෙක් මේ ඉන්දිය ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණු බවට හඳුනාගත්තේ. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් මේ කරුණු අනාවරණ කරා. කෙසේ වෙතත් ඒ එකම මාතෘකාව වූ කාරණාව තමයි PCR පරීක්ෂණ කරන ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන එක පිළිබඳව පසුගියදා තිබ්බ පිළිසඳර තුලදීත් අපි වෛද්‍ය නලින්ද ජයතිස් ජනතා විමුක්ති ප්‍රමුඛ මාධ්‍යම කාමතු සමාජික වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සමග කළ සාකච්ඡාවේදීත් ඔහුත් අවධාරණය කළ කාරණාවක් තමයි මේ ප්‍රමාණවත් නැහැ කියන එක. PCR වැඩි වෙනකොට ඒක සාමාන්‍යයෙන් අප කවුරුත් දැන් දන්නා තත්ත්වයක්. රටේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරනකොට ආසාදිතයෝ වැඩියෙන් මුණ ගැසෙනවා. PCR අඩු කරකොත් ආසාදිතයෝ අඩු වෙනකොට ආසාදිතයෝ අඩුවෙන් පෙන්න ගන්න ඕනේ නම් ආසාදිතයෝ අඩු බව පෙන්වන්නට උවමනා නම් PCR අඩු කරලා පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. වැඩියෙන් ආසාදිතය හඳුනා ගන්නට ඕන නම් PCR සංඛ්‍යාව වැඩි කිරීමෙන් පුළුවන්කම තිබෙනවා. එයින් කියවෙන කාරණාව තමයි සමාජය තුළ රෝගය ජනතාවට ව්‍යාප්ත වී ඇති බවක්, ඊටාම හොඳින් ව්‍යාප්ත වී ඇති බවක් පෙන්눔 කරනවා කියන එක. ඒ අතරේ දෙමටගොඩ ආරාමයේ පෙදෙසින් තවත් 15 දෙනෙක් කොවිඩ් ආසාදිතයෝ විදියට හමු වූ බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ අනුව හෙට සිට රට විවෘත වෙද්දී පනවා ඇති සංචාරණ සීමා ලිහිල් වෙද්දී මෙවැනි ප්‍රභේද හමුවීම කියන කාරණාව බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ජනතාව අතර යම් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ මේ ප්‍රභේදය ආසාදනය වුණු අය හමු වෙලා තියෙද්දිත් ඒ අනුව දැන් මේ අනෙක් 15 දෙනාත් එවැනි ආසාදිතින්ද කියන ප්‍රශ්නය මතුවලා තියෙද්දි ඊන් පස්සේ අයගෙන් තවත් අයට මේ රෝගය බෝ වෙලා තියෙනවද කියන එක පිළිබඳව නිශ්චිත කරුණු කාරණා නොමැති පසුබිමක මේ ලිහිල් කිරීම සුදුසුද කියන එක. එම ප්‍රදේශය ලොක්ඩවුන් කර ඇති බව තමයි අපට තොරතුරු වාර්තා වෙන්නේ දැනගන්නට ලැබෙන්නේ. අතරේ මව්බිම වාර්තාවකක් දැක්වෙනවා ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුණු රෝග ලක්ෂණ එන්නත ගත්තොත් සාර්ථකව මඩින්න පුළුවන් කියලා මාචාර්ය නීලිකා මල්ලවිගේ උපුටා දක්වමින් අද මව්බිම පුවත්පතේ වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අප ඒ සමග අවධානය යොමු කරන්නට කැමති මේ ගැන වැඩිදුර වාර්තාවකට මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර බොහොම හොඳින් පැහැදිලි කරා මෙහි තියෙන ප්‍රබලතාවය පිළිබඳව. ඊළඟට ඉරිදා ලංකාදීපයත් වාර්තා කරනවා ඉන්දීය මාරක වෛරසය පැතුරුනොත්
රෝගීන් විශාල ලෙස වැඩි වේවි. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පුටාගෙන තමයි ලංකාදීප පුවත්පත මේ ගැන වාර්තා කරන්නේ. අප ඒ සම්බන්ධ පුවත් වාර්තාව නරඹලෙමු. ඉන්දියාවේ දරුණු ලෙස පැතිරමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව පුද්ගලයන් වැඩි වශයෙන් එන්නත්කරණයට ලක්කර ඇති බ්‍රිතාන්‍ය හා ජර්මනිය වැනි රටවලටද ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මේ වන විට සීක්‍ර ලෙස පැතිර ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර මෙම මාරාන්තික වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු එලිමහනට ගිය විට එකවර පහසුවෙන් තවත් පුද්ගලින් 6 දිනකට පමණ වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව එංගලන්ත පරීක්ෂකයින් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් 5 දෙනෙකු පසුගියදා පළමු වරට මෙරට සමාජය තුළින් හඳුනාගත් අතර ඔවුන් දෙමටකොඩ ආරාමපාර ප්‍රදේශයේ පදිංචිකරුවන්. අදාළ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් චෝදනා එල්ල කරන්නේ ඔවුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිනොපදින බවටයි. ඒ අනුව මෙම වෛරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවටද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එංගලන්ත පරීක්ෂකයින් සොයාගත් ආකාරයට මෙම වෛරස් ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකුට ඊටා ඉක්මනින් පැතිරවීමේ හැකියාවක් පවතින පසුබිමක එම ප්‍රදේශයේ ජනතාවද නොසැලකිලිමත්ව කටයුතු කරද්දී එළමෙන 21 වනදා සංචරණ සීමා ලිහිල් කිරීම තුළින් ඩෙල්ටා ප්‍රභේදය කොළඹ සෙසු ප්‍රදේශවලටද දැඩි තර්ජනයක් විය හැකි බවටයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් හඳුනා ගැනීමත් සමගම කොළඹ ප්‍රදේශයේ අහඹු PCR පරීක්ෂණ ආරම්භීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ වන විට කොළඹ නගර සභා සීමාව තුළින් අපි දිනකට 80ත් 110ත් අතර ප්‍රමාණයක් ආසාදිතයින් සොයාගනු ලබනවා. මෙහි ප්‍රධාන වශයෙන්ම මේ දක්වා අප විසින් සිදු කරන ලද්දේ පළමු පෙළ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමයි. එහිදී තමයි අපිට මෙවැනි රෝගීන් සංඛ්‍යාවක් හොයාගන්නට පුළුවන් වුණේ. දැන් මේ වන විට අප විසින් ඉතාමත්ම වැඩිපුර සිදු කරනු ලබන්නේ අහඹු ලෙස සිදු කරන ලද PCR පරීක්ෂණ. මොකද නගරයේ පුරාවටම මේ අහඹු ලෙස සිදු කරන PCR පරීක්ෂණ සිදු කිරීම දැඩි කරලා ඊට ප්‍රධානතම හේතුව තමයි අලුත් ආසාදිතයින් සිටීදැයි සොයා ගැනීම. මොකද එය අත්‍යවශ්‍ය වෙනවා මෙම රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා. මේ අතර ඊයේ දින දෙමටකොඩ ආරාමයේ පාර ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 129ක ප්‍රතිඵල අනුව තවත් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු තහවුරු වී තිබෙන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔවුන්ට ආසාදනය වී තිබෙන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේද යන සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අදාළ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබෙනවා. මෙහි පවතින රෝග ලක්ෂණ හා පැතිරීමේ වේගය පිළිබඳව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පළ කළේ මෙවන් අදහසක්. රෝග ලක්ෂණ ගත්තාම පස්සේ මේකේ පොදුවේ තිබ්බ කොරෝනා රෝග ලක්ෂණ තමයි උණ කැස සහ ගඳ සුවඳ නොදැනීම. හැබැයි විවිධ ප්‍රදේශ විශේෂයෙන්ම එංගලන්තයෙන් ඇමරිකාවෙන් සහ චීනෙන් වාර්තා වෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි දැකපු මේ රෝග ලක්ෂණ වලට පොඩි වෙනස් ගතියක් තියෙනවා මේ නව ප්‍රභේදයේ විශේෂයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිතව රෝග ලක්ෂණ එනකොට විශේෂයෙන්ම දැකපු දේ තමයි හිස රදය, උගුරේ වේදනාව සහ අසෙම් ප්‍රතිශ්‍යාවකින් රෝග ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙනවා කලින් තිබ්බට වඩා. විශේෂයෙන් අර ගඳ සුවඳ නොදැනීම එතරම්ම මේ නව ප්‍රභේදයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කතා කරන්නේ නැති. ඒ වගේ වෙනස්කම් තියෙනවා කියලා දැනට මත පළ වෙලා තියෙන. ඒක තමයි ප්‍රධාන දේ. ඊට අමතරව තමයි මේ ප්‍රභේදයේ රෝග දරණු වීමේ හැකියාව විශේෂයෙන් වැඩි කියලා තමයි අපිට දැබෙල තියෙන කියන්නේ ලෝකේ පුරා විද්‍යාඥයන් විසින් දත්ත ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව, එංගලන්තය සහ චීනය තුලින් එවැනි වාර්තා මතුවෙනවා. අනිත් දේ තමයි අපි කතා කරන්න ඕනේ මේකේ පැතිරීම අපි කියන ට්‍රාන්ස්මිසිබිලිටි කියන එක තත්ත්වය කොහොමද කියලා. ශ්වසන පද්ධතියේ සෛල වලට ඇලීමේ හැකියාව වැඩි. ඒකින් තමයි මේක පැතිරීමේ හැකියාව වැඩි වෙලා තියෙන්නේ. රෝග ලක්ෂණ වැඩි නිසා එළියට එන එකත් වැඩි. ඒ වගේම පැතිරීමත් වැඩි වෙනවා. දල වශයෙන් ගණනය කරලා තිනවා අපි ඉස්සෙල්ලා කතා කරපු ඇල්ෆා ප්‍රභේදයට වඩා 50% විතර වේගයෙන් පැතිරෙනවා කියලා. අප විශේෂඥ මත කිහිපයකට ඇහුම්කන් දුන්නා, බලන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් එහිදී මේ තත්ත්වයේ තිබෙන බරපතලකම, මේ ප්‍රභේදයේ තිබෙන බරපතලකම බොහොම හොඳින් අවධාරණය කෙරුණා. ඒ අතරේ මව්බිම පුවත් වාර්තාවක අද දැක්වෙනවා ඩෙල්ටා ප්‍රභේදයේ සොයන්න කඩිනම් පරීක්ෂණ සෞඛ්‍ය ඇමතිතුමිය නියෝග කර ඇති බව මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. අක්‍රමවත් ප්‍රතිඵල වලින් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය කිව නොහැකි කියලා රවි කුමුදේශ් රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කරනවා. අක්‍රමවත් ප්‍රතිඵල වලින් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය කිව නොහැකි කියලා. මෙන්න ඒ අදහස් දෙක ඇතුළත් පුවත් වාර්තා දෙක අපට මුණ ගැසෙන ආකාරය අද මව්බිම පුවත්පතේ අමාත්‍යතුමියගේ අදහස සහ රවි කුමුදේශ් මහතාගේ අදහස. කෙසේ වෙතත් මේ අක්‍රමවත්
සංඛ්‍යාදත්ත ප්‍රතිඵල පිළිබඳව තමයි පසුගිය දවසේ වඩාත් වැඩි අවධානය යොමු වුණේ. ඒ අනුව යම් ස්ථාන මාරුවීම් පවා සිද්ධ වෙලා තිබෙන බව අපට දැක ගන්නට ලැබෙනවා. යම් ඉහළ තනතුරුවල වසංගත රෝග විද්‍යාංශය වැනි මේ අනුව ගත්තහම මේ රටේ කොරෝනා තත්ත්වය පාලනය කරද්දී එහි තිබෙන වැදගත්කමත් ඉමහත් කියන එක ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කාරණා. මොකද මේ මත පදනම තමයි සෞඛ්‍යාංශ මගින් තීන්දුව తీරන ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නේ. කෙසේ වෙතත් මොන තත්ත්වයේ මත හෝ නිර්මාණය කරන ලද දත්ත මත පදනම් වෙලා ව්‍යාජ දත්ත මත පදනම් වෙලා කටයුතු කරන්නට උනොත් එහෙම නැත්නම් දත්ත නොමැති තත්ත්වයක් උද්ගත වුණොතින් මේ තත්ත්වය පාලනය කරගන්න ඊටම අසීරු කාරණාවක් වෙනවා. ඒ සමග අපි බලමු අනෙකුත් පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදියට මොනවාද අපිට අද දවසේ දකින්නට පුළුවන්කම තිබෙන්නේ කියන එක පිළිබඳව සතිය ගාරුණ වාර්තා කරනවා. තවදුරටත් හෙට දින ඉවත් වී පැය 66කින් යලිත් රටටම සංචරණ සීමා පොසොන් පොහොයත් ඉලක්ක කරගෙන නැවත වතාවක් සංචරණ සීමා පැය ගණනාවකට පැනවීම පිළිබඳව එලෙස සතිය ගාරුණ අවධානය යොමු කරලා තිබෙනවා. අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මෙන්න ඒ ගැන වාර්තාව. ඊළඟට අපි මෞබිම පුවත්පතට අවධානය යලි යොමු කරමු. කොවිඩ් පාලනයට හා ජනතාවට සහන සැලසීමට කෝටි 20,000ක පරිපූර්ණක ඇස්තමේන්තුවක්. කොවිඩ්-19 වසංගතය පාලනය සහ රාජ්‍ය අනිකුත් අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා රුපියල් කෝටි 20,000ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වීම පිළිබඳව මෙලෙස අද මෞබිම වාර්තා කරද්දී බැංකු ණයට ලීසින් වලට විශේෂ සහනයක් ලබා දීම පිළිබඳව පොලිය පස්සට දමා මුලින් ණය මුදල අය කිරීමට පියවර. කලින් ණය අය කිරීමේදී පොලිය විතරක් අඩු කරලා ලීසින් සහන කාලයේදී 11.5% පොලියක් අරගෙන මේ පසුගිය කාලයේ දිනු යම් සහන සැබවින්ම සහනදායී ලෙස ක්‍රියාත්මක වුණාද? එහෙම නැත්නම් ජනතාවට අසහනය ගෙන දෙන තත්ත්වයකට පත් වුණාද කියන එක පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාම වැදගත් වෙයි. මහ බැංකුව විසින් ඒ වගේම රාජ්‍ය විසින් යම් නිර්දේශ නිවේදන ඉදිරිපත් කරාට වාණිජ්‍ය බැංකු තුල ඒ වගේම විශේෂයෙන්ම මූල්‍ය සමාගම් තුල මේවා ක්‍රියාත්මක වෙනවාද කියන එක පිළිබඳව සොයා යාම නියාමනය කිරීමත් අතිශය වැදගත් වෙනවා. වැඩිම දෙනෙකුගෙන් ලැබෙන්නේ පැමිණිලි, චෝදනා, මැසිවිලි මේ කෙතරම් සහන ලබා දෙන්න කියලා කිව්වත් කුමන ආකාරයෙන් හෝ මුළු පොලියත් ඒ වගේම මුළු මුදලත් පෙර පරිදිම අය කර ගැනීමට දරන උත්සාහයන් පිළිබඳව මූල්‍ය ආයතනත් කඩා නොවැටෙන්නට ඒවාටත් පහසුකම් ලැබෙන විදියට ජනතාවත් අසීරුතාවයට පත් නොවෙන්න ජනතාවට ප්‍රමුඛතාවයේ හිමි වෙන විදියට මේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුවීම ඉතාමත්ම වැදගත්. ඉන් පස්සේ අපි ඉරිදා ලංකාදීපයට අවධානය යොමු කරනවා. එහි සඳහන් වෙනවා සාමාන්‍යයෙන් මේ දවස්වල තිබෙන මේ මරණ අනුපාතය පිළිබඳව මරණ තත්ත්වය පිළිබඳව කොරෝනාවෙන් දිනකට මරණ 50-75 අතර සිදුවෙන රටක් විදියට අපේ රට දැන් හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ මේ පවත්වාගෙන යන තත්ත්වය පිළිබඳව තමයි මේ වාර්තා කරන්නේ. වගේම ආසාදිතයන් මුණගැසීමත් සාමාන්‍යයෙන් ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ අතර අප දැක්ක පසුගියදා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් සඳහන් කරනවා මේ සංචරණ සීමා පැනවීම තුළ යම් පාලනයකට නතු වී ඇති බව. නමුත් සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවය එම නැත්තං එයින් බලාපොරොත්තු තත්ත්වය ඉටු වෙලාද කියලා ප්‍රශ්නාර්ථයක් පමණයි කියලා ඇතැම් අය ප්‍රකාශ කරනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි මේ කොවිඩ් වලට සම්බන්ධ කාරණා අතරේ යම් වෙනත් කාරණාක් දකින්න ඒ වෙතත් අවධානය දෙන්නට ඕනේ. පසු පෙළෙන් බලපෑමක් ගම්මන්පිල ගෙදර යවයිද ප්‍රශ්නාර්ථයක්. ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට කියලත් සඳහන් වෙනවා. ඒ සමග ඊට පහලින් දැක්වෙන්නේ තෙල් මිල කැබිනට්ටුවේදී සාකච්ඡා කරන්න බැරි වුණාට ඇමති පිරිසක් කනගාටුවෙන් කියලා. ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව කැබිනට්ටුව තුල සාකච්ඡාවට බඳුන් නොවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡා කිරීමට සූදානමින් සිටියත් ඒ අසාර්ථක වීම පිළිබඳව යම් ඇමතිවරු කනගාටුවෙන් පසුවන බව තමයි මේ වාර්තාව කියන්නේ.
ඒ වගේම තමයි ආණ්ඩුව නියෝජනය කරන විශේෂයෙන් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මේ මිල වැඩි කිරීම පිළිබඳව තමන්ගේ එකගත්තයක් නොමැති බව ඍජුවම ප්‍රකාශ කරනවා, විවෘතවම ප්‍රකාශ කරනවා. ඒ අතරේ තවමත් මේ ඇතැම් අය නාටකයක් විදියට හඳුන්වන, මෙය නිර්මාණය කරන ලද තත්ත්වයක් විදියට හඳුන්වන, මිල ඉහළ දැමීම යටපත් වන ආකාරයේ කාරණාවක් විදියට හඳුන්වන මේ ඇති වී තිබෙන අර්බුදය තවදුරටත් දීර්ඝ වන ලකුණු තමයි, එවැනි ස්වරූපයක් තමයි අපට පෙනෙන්න තිබෙන. මෙන්න ඒ ගැන අද වාර්තා කරලා තියෙන හැටි ලංකාදීප පුවත්පත අපට මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. තවත් පුවත්පත්වලත් යම් යම් වාර්තා දකින්නට පුළුවන්. දෙවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා ගම්මන්පිලට එරෙහි සජබ විශ්වාස භංගය 22 වෙනිදා කතානායකට කියලා චෝදනා පක්ෂ නායකයින්ට කියනවා සාගර කාර්යවසම්. දැන් මේ ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගය එක පැත්තකින් කතා වෙනවා. ඊළඟට කතා වෙන කාරණාව තමයි ඔහුට එරෙහිව නැගෙන චෝදනා පිළිබඳව පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගේ අදහස් දැක්වීම. අප බලමු මේ හැරුණුකොට තවත් වාර්තා අද දවසේ මේ සම්බන්ධව දකින්නට පුළුවන් ද කියලා. සතියාග අරුණේ ඇතුල්පිටු වාර්තාවක දක්වා තිබෙනවා මේ සාගර ගම්මන්පිල වලියේ සුලමුල කියලා මේ සිද්ධ වෙච්ච සිදුවීම් දාමය පිළිබඳව ඔවුන් ගෙනෙන වාර්තාවකුත් අපට අද දවසේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට සිළුමිණ පුවත්පතට අවධානය යොමු කිරීමේදී සිළුමිණ ප්‍රධාන අවධානය යොමු කරලා තිබෙන්නේ සතුන්ටත් කෝවිඩ් වැළඳීම පිළිබඳව. කෝවිඩ් මාරයා සතුන්ටත් ඇවිත් බෝවන්නේ මිනිසුන්ගෙන් බව විශේෂඥයෝ කියති. මේ කෝවිඩ් ආසාදනය වුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තෝර් සිංහයාගේ ඡායාරූපයකුත් සහිතව මේ කාරණාව වාර්තා කරන්නේ සිළුමිණ පුවත්පත. මෙය පර්යේෂණ ගණනාවකට තුඩු දෙන කාරණාවක් බවට පරිසර විද්‍යාඥයින්ගේ සත්ත්ව විද්‍යාඥයින්ගේ අවධානයට යොමු ඇති කාරණාවක් බවට දැන් පත් වෙලා තිබෙනවා. මොකද මිනිසුන්ට වගේ නෙමෙයි, මිනිස්සුත් කියන දේ අහන්න නැතිකොට සත්තුව කොහොමද පාලනය කරගන්නේ කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම ගැටලුවක් උද්ගත වෙනවා. හැබැයි මේ දෙහිවල සත්වෝද්‍යානය වගේ තැන්වල වෙන වෙනම සතුන් ගාල් කරලා කූඩු කරලා තිබෙන ස්ථානවල යම් ආකාරයක පාලනයක් කරගන්නටත් පුළුවන්. එම සතුන්ගෙන් සතුන්ට ව්‍යාප්ත වීමේ තත්ත්වයක් තිබෙනවා නම් හෝ එවැනි යම් අවදානම් සහගත තත්ත්වයක් නම් කෙසේ වෙතත් පසුගියදා මියගිය සීබ්‍රා සහ හිපොපොටේමස් මේ කෝවිඩ් ආසාදනය වීමෙන් නොවන බව තහවුරු කරනවා. ඒ වගේම තෝර් සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇති බවත් තහවුරු කිරීමක් මේ වන විට සිද්ධ වෙලා තිබෙනවා කියන එක සඳහන් කරන්නට ඕනේ. පස්සේ අපි බලමු තවත් කාරණා කීපයක් වෙත අවධානය යොමු කරලා. සතියාග අරුණේ දැක්වෙනවා කැස්බෑවුන් ඩොල්ෆින් මියගිය හේතුව හොයන්න විදෙස් පර්යේෂණාගාරයකට. අප දුටුවා පසුගියදා යම් වාර්තා පළ වෙනවා සිංගප්පූරුවට මේ සිරුරු යැවූ බව. කැස්බෑවුන් ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුළු මුහුදු ජීවීන් විශාල වශයෙන් මේ යාමට බලපා ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකායමෙන් පිට වූ කුමන වර්ගයේ රසායනික ද්‍රව්‍ය නිසාදැයි නිශ්චිතව තීරණය කිරීමට විදේශ පරීක්ෂණාගාරික සහාය ලබා ගැනීම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශ කිහිපයක අවධානය යොමු වී ඇති බව තමයි කියවෙන්නේ. ඇතුල්පිටු වාර්තාවක යම් පුවත්පතක දැක්කා මේ වෙලා තියෙන්නේ නෞකාව නිසාමද, මේ මරණ සිද්ධ වෙන්නේ නෞකාව නිසාමද කියන එක පිළිබඳවත් යම් කතා බහකට ලක්වන වාර්තාවක් සතියාග අරුණ සදස්ස පිටුවේ දැක්වෙනවා. ඩොල්ෆින්ලාගේ කැස්බෑවන්ගේ මාරයා එක්ස්ප්‍රස් පර්ල් මද රනිල් නානායක්කාර, ජගත් ගුණවර්ධන, ඊළඟට සුහද ජයවර්ධන, ප්‍රසන්න වීරක්කොඩි ආදී මේ විෂය පිළිබඳ ප්‍රවීණයින්ගේ අදහස් දැක්වීම එක්ක මේ ලිපිය බැඳෙනවා. හේතුව රසායනික ද්‍රව්‍යයක්. ඒත් මොකද්ද කියන්න තවම බැහැ කියලා තමයි ඔවුන්ගේ අදහස බවටත් පත් වෙලා තිබෙන්නේ. අප ඔබටත් මේ වාර්තාව පෙන්වන්නට සූදානම්. මේ අතරේ ඊයේ දවසේත් විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ වෙරළ තීරවලින් කැස්බෑ මරණ වාර්තා වනවා. දැනට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම කැස්බෑ මරණ ගණනාවක්ම වාර්තා වෙනවා කියන එකත්, ඩොල්ෆින් මරණ ගණනාවක් වාර්තා වෙනවා කියන එකත් ඇතැම් පුවත් වාර්තා පසුගිය කාලේ පෙන්වා දුන්නා. ඉතා විශාල සංඛ්‍යාවක් කියලත්. නමුත් එතරම් ඉලක්කමක් තවමත් කිසිම තැනක නිල වශයෙන් සටහන් වෙන්නේ නැහැ. කෙසේ වුණත් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ මුහුදු ජීවීන් විනාශ වීම පිළිබඳ විශේෂයෙන් මේ කැස්බෑවුන් මිය යාමේදී වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීලා සිටින ඉතාම දුර්ලභ ගණයේ කැස්බෑවුන් පවා විනාශ වීම කනගාටුවට කාරණාවක්. ඒ නිසා සොයා ගත යුතු කාරණාව
මේ සතුන්ගේ මාරයා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවමද. නමුත් මේ නෞකාව අනතුරට ලක්වීමත් එක්ක තමයි මේ තත්ත්වය උද්ගත වෙන්නේ. ඒ තාක් දිවයිනේ කිසිදු වෙරළ තීරයකින් මෙහෙම සතුන්ගේ දේහ ගොඩට ආවක් කියලා කිසිම තැනක සටහන් වී තිබුණේ නැහැ. ඒකයි මේ පිළිබඳව වඩාත් වැඩි අවධානය යොමු වෙලා තිබෙන්නේ මේ නෞකාව නිසා. ඒන් සිදුවන යම් රසායනික කාන්දුවක් නිසා මේ ආකාරයෙන් සිදුවන්නට ඇති බව. ඉන්පස්සේ අපි අවධානය දෙනවා සිළුමිණ පවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ සමග තබා තිබෙන සටහනට රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23 24 25 දිනවල සිදුවන බව මිහින්තලේ සුන්දර දසුන දැක්වෙන ඡායාරූපයකුත් සමග පළ කරද්දී සිළුමිණ රබුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ කවි පෙළකුත් අද පළ කර තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. උතුම් වූ පොසොන් පොහොය එළඹීමට මත්තෙන් උදා වී තිබෙන සති අන්තයයි මේ. ඒ නිසා පුවත්පත් ඒ සම්බන්ධ යම් යම් වාර්තා ලිපි වෙත අවධානය යොමු කර ඇති බවත් අද අපට දකින්නට ලැබෙනවා. තවත් පුවත් වාර්තාවක මේ ගැන සටහන් වෙලා තිබුණා අපට දකින්නට ලැබුණා මේ ජාතික පොසොන් උත්සවය පිළිබඳව. ඒ දිවයින ඉරිදා දිවයින සංග්‍රහයේ තියෙනවා රාජ්‍ය පොසොන් උත්සවය ජනපති අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සඳහන් කරලා. ඒ සමග අප යම් යම් ඇතුල් පිටු වාර්තාත් මේ පිළිබඳව දකිනවා ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. යලිත් අපි මුල් පිටු වාර්තා කීපයක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. මව්බිම පුවත්පතේ සඳහන් වෙනවා නැවත සංචාරන සීමා පිළිබඳ කාරණාවක්. මේ සංචාරන සීමා දේශපාලන උවමනා අනුවයි කියලා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කරන අදහස් දැක්වීමක් එලෙස අපට දකින්නට පුළුවන්. රනිල්ගේ මන්ත්‍රී ධුරය ගැසට් වෙයි කියලත් මේ පුවත් වාර්තා අතර මුඩ ගැසෙනවා. රනිල් කියන්නේ කිසි වැඩකට නැති සාධකයක් කියලා ඒ අතරේ සමගි ජනබලවේගයේ හේෂාවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. රනිල් දොට්ට දැඹූ නගර සභාපතීන්ට සජිත්ගේ නව තනතුරු හිමිවීමක් පිළිබඳවත් මව්බිම වාර්තා අතර අද අපට මුණ ගැසෙනවා. මුල් පිටු වාර්තා අතරම පළ වී ඇති ආකාරය මෙලෙස දකින්නට පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම්බන්ධ තවත් වාර්තා අපි දැක්ක අනෙකුත් පුවත්පත්වලත් අද මුල් පිටු අතරේ තියෙනවා. දිවයිනත් කියනවා රනිල් 23 වනදා සිට යාලි පාර්ලිමේන්තුවේ. යතරේ එතුමා සමාජ මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ඇයි පාර්ලිමේන්තුව එන්න හිතුවේ කියලා. මේ කොවිඩ් වලට එරෙහිව පාර්ලිමේන්තුව තුල කඩ නැගීම සඳහා Taman පාර්ලිමේන්තුව එන බව තමයි එම අදහස් දැක්වීම තුළ ගැබ්ව තිබුණේ. අපි බලමු තවදුරටත් එතුමාට සම්බන්ධ වාර්තා මුණ ගැසෙනවාද කියලා. යතරේ අපි වෙනත් වාර්තා කීපයකුත් දකිනවා. සිළුමිණත් අද වාර්තා කරනවා රනිල් යලි මැති සභයට එජාපයට එරෙහි වූ අයට වරදට සමාව. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු වෙනවා වගේම එක්සත් ජාතික පක්ෂයට පිටුපාල සමගි ජනබලවේගය සමග එක්රැස් වුණු සම්බන්ධ වුණු පළාත් පාලන නියෝජිතයින් පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමක් පසුගිය කාලේ සිදු වුණා. එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වුණා. නමුත් ඒ අය පිළිබඳ නැවත සලකා බැලීමක් සිදු වෙනවා. එයට පක්ෂයේ සමග එකතු වෙන්න දැන් අවස්ථාව විවර කරලා දීලා තියෙන්නේ කියලා තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමෙන් පසුව සමගි ජනබලවේගයේ ඇතුළු වෙනත් පක්ෂයන්ට සහාය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තවත් පොදු සමාකාලයක් ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සිළුමිණට ප්‍රකාශ කළ බව මේ වාර්තාවේ දැක්වෙනවා. මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිතුමත් සඳහන් කළේ මේ කාරණාවමයි. පසුගියදා ගම්පොලදී එහෙම යම් නියෝජිතයෝ පිරිසක් යලිත් එක්සත් ජාතික පක්ෂයේ සමග එකතු වීම සිදු වුණා. ඒ උත්සවාකාරයෙන් පැවති අවස්ථාවක්. මොකද එක්සත් ජාතික පක්ෂය වැටුණු තත්ත්වයක් එක්ක ඇතිවුණු කඩාවැටීම පිරිහීමත් එක්ක යලිත් වතාවක් ඔවුන්ගේ සමාජිකයින් ඔවුන්ගේ නියෝජිතයින් මේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ එක්ක එකතු වීම පක්ෂයට විශාල ශක්තියක් ගෙන දෙන කාරණාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ. ඒ වගේම නායකතුමා පාර්ලිමේන්තු එන එක ඒ පිළිබඳව වැඩි අවධානයක් මේ වන විට රටේම යොමු වෙලා තිබෙනවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සත්‍යාග අරුණේ අනෙකුත් වාර්තා අතර අපට දකින්නට පුළුවන් සහල් මිලට තටුවේ කීරි සම්බා කිලෝවකින් රුපියල් 80ක අධිලාභයක්.
සහල් මිලට තටුවාවේ අද කී එක නම් නෙමෙයි. දැන් කාලෙක ඉඳලම සහල් මිල ඉතාම වැඩි. නමුත් රජයක් විදිහට ඒ පාලනය කර ගන්නටත් රජය අපොහොසත් වෙලා තිබෙනවා. කුමන කාරණා මත පදනම් හෝ අවසාන වශයෙන් එහි පීඩනය ජනතාව වෙත එල්ල වී තිබෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ. හැමතැනම පුවත් වාර්තා පසුගිය කාලය මුළුල්ලේම පළ වුණා හාල් ගිනි ගණන් කියලා. ඒ අතරේ මේ පොල් පිළිබඳව පනවා තිබූ පාලන මිල පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා තමයි මේ පාලන මිල පැනවුවේ. අඟල් 13ට වැඩි වට ප්‍රමාණය අඟල් 13ක් වෙන පොල් ගෙඩියකට රුපියල් 70ක්, 12ත් 13ත් අතර නම් රුපියල් 65ක්, 12කට අඩු නම් රුපියල් 60ක් විදිහට ඔබට මතක ඇති මේ කාරණාව. හැබැයි එය වෙළඳපොළ තුල භූමිය තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණාද කියන එක පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කළ කාරණාවක්. ඇතැම් අය උසුලුවට විසුලුවට ගත්තු කාරණාවක්. නමුත් අප සඳහන් කරන්න ඕනේ සාමාන්‍යයෙන් පොල් වර්ගීකරණය කරලා තමයි වෙළඳපොළට නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. මේක ඇතැම් අය බාරගත්තු ක්‍රමේත් යම් ගැටලු තිබුණා. ඒ වගේම තමයි ජනතාවට කරලා ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි, මේ මැනලා කරලා ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. පොල් විකිණීමේදී සාමාන්‍යයෙන් කිරලා විකුණන ක්‍රම තියෙනවා. ඒ වගේම මැනලා විකුණන ක්‍රම තියෙනවා. ඒ අනුව තමයි පොල් වලට මිලක් නියම වෙන්නේ. මෙය එදා ඉඳලා පැවතුණු යම් ක්‍රමවේදයක්. කෙසේ වෙතත් මේ කතා බහට ලක් වෙන්නේ වට ප්‍රමාණය අනුව මිල නියම කරලා පාලන මිලක් පසුගිය සැප්තැම්බර් 25 පැනවීමත් එක්ක. එය එතරම්ම සාර්ථක වන ස්වරූපයක් ඒ නිසා අපට පේන්න තිබුණේ නැහැ. කෙසේ වෙතත් ඒ ඉවත් කරන්නට කටයුතු කරලා තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ ඉවත් කරන පසුබිම වන විටත් වර්තමානයේ වන විටත් පොල් ගෙඩියක මිල ඇතැම් වෙලාවට 100 ඉක්මවන තත්ත්වයට මේ කියන 60ට 65ට 70ට පොල් ගන්න නැති තත්ත්වයකට පත් වෙලා තියෙදි තමයි මේ මිල පාලන මිල ඉවත් කිරීම සිදු වෙන්නේ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. කෘෂි රසායන තහනමින් ව්‍යාජ දේශීය පලිබෝධ නාශක වැහි වහී කියලා සත්‍යාග අරුණ අද වාර්තාවක් ගෙන එනවා. මේ දේශීය පලිබෝධ නාශක සඳහා මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති තත්ත්වයක තුල එක් පුද්ගලයෝ යම් පලිබෝධ නාශක නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරනවා කියලායි චෝදනාව එල්ල වෙන්නේ. රසායනික පොහොර භාවිතයෙන් කාබනික පොහොර භාවිතයට රට දැන් නැඹුරු කරමින් තිබෙනවා. සම්පූර්ණයෙන්ම රසායනික පොහොර තහනමකට ලක් කරලා තිබෙනවා. ඒ අනුව කාබනික පොහොර තමයි ඉදිරි කාලෙදී පරිභෝජනය කරන්න කියලා කියන්නේ, භාවිත කරන්න කියලා කියන්නේ. ඊළඟට ගත්තහම මේ පලිබෝධනාශක පිළිබඳව අපිට මතකයි එක්තරා කාලයක් තිබුණා අපේ රටේ විශේෂයෙන් රූපවාහිනී ගුවන්විදුලි වෙළඳ දැන්වීම් තුළ මේ පුවත්පත් දැන්වීම් තුළ පලිබෝධනාශක පිළිබඳව දැන්වීම් පළ කරලා විකුණන කාලයක් මේ රටේ තිබුණා. ඒ වගේම තමයි දශක දෙකක් තුනක් කාලයක් ඇතුළත තමයි මේ රසායනික පොහොර භාවිතය මේ රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ, ප්‍රචලිත වෙන්නේ. ඒ කාලය ඒ දශක දෙකක් ගත්තත් ඒ දශක දෙකක කාලය දශක ගණනාවක අනාගතය අඳුරු කරන්න, රෝගීන් බවට මේ රටේ ජනතාව පත් කරන්න හේතුපාදක වෙලා තියෙනවා කියලා තමයි දැන් අනාවරණවල තත්ත්වයන් වලින් පේන්නේ. එයම තමයි පලිබෝධනාශක පිළිබඳවත් ගත්තාම කෘමීන් ගණනාවක් මේ පසට හිතකර ජීවීන් ගණනාවක් විනාශ වීමේ තත්ත්වයන්, පසට සෑහෙන විපත්තීන් සිදුවීමේ තත්ත්වයක්, පස ඒ නිසා නිසරු වීමේ තත්ත්වයක් සහ මේ රසායනික පොහොර සහ කෘමිනාශක වලින් තොරව වගා කිරීමට නොහැකි වන තත්ත්වයක් පසට උද්ගත වෙලා තියෙනවා. පස්සේ ජීවගුණයේ මැරුණු ස්වරූපයක් මේ රටේ මේ පස තුල දකින්නට ලැබෙනවා කියන එක පස පිළිබඳව විශේෂත්වයක් ඔබවන ඕනෑම විද්වතෙක් කියන කතාව. ඒ නිසා තමයි මේ වෙත නැඹුරු වීම සිද්ධ වෙලා තියෙන්නේ. එවැනි පසුබිමක් තුල විවිධ ව්‍යාජ නිර්මාණ ඉදිරිපත් කිරීම, නිෂ්පාදන ඉදිරිපත් කිරීම කිසිත් අනුමත කරන්නට පුළුවන් තත්ත්වයක් නෙමෙයි. වගේම අපි කාබනික පොහොර වලට නැඹුරු වුණා වගේ පාරම්පරිකව පවත්වාගෙන ආපු දේශීයව පවත්වාගෙන ආපු ඇතැම් පලිබෝධනාශක තිබෙනවා. මේ අපේ තවමත් පවත්වාගෙන එන ක්‍රම තිබෙනවා. මේවා නිසි පරිදි ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරන්නට කටයුතු කරනවා නම් හොඳයි කියන මතයත් මේ වන විට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව තවත් වාර්තා තියෙන්නට පුළුවන්. මව්බිමේ වාර්තාවක තියෙනවා කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වුණොත් රජයේ වගකීම බහර ගන්නවා කියලා සඳහන් කරන වාර්තාවකුත් දකින්න පුළුවන්. මේ අපි කලින් ඉදිරිපත් කළ වාර්තා වාසුදේව නානායක්කාර ඇමතිතුමා තමයි කියන්නේ මේ අස්වැන්නු අඩු වුණොත් රජය ඒ වගකීම් බහර ගන්නවා කියලා. ඒක ජනාධිපතිවරයාගේ ඉඳලා මැති ඇමතීන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරනවා. ඒ වගේම පසුගියදා අග්‍රාමාත්‍යවරයාත් විද්වතුන් හමුවේ අරලිගහ මන්දිරයේ තිබ්බ සාකච්ඡාවකදී මේ කාබනික පොහොර භාවිතය මෑත කාලිනව අප ගන්නා ඉමහත් වැදගත් ජාතිකමය තීන්දුවක් කියලා
ප්‍රකාශයට පත් කිරීමත් අපට දකින්නට ලැබුණා. කෙටි විරාමයක් ලබාගෙන යලිත් ඔබ මුණ ගැසෙමු. මුණ ගැසෙන්නට එනවා විශේෂයෙන් තවත් මුල් පිටු වාර්තා වගේම ඇතුල් පිටු වාර්තායි තම වැදගත් කාරණා ගණනාවක් තිබෙනවා ඔබට ඉදිරිපත් කරන්න. යලිත් අපි පුවත් වාර්තා කීපයකට අවධානය යොමු කරමු. අද අපට වැඩිපුර කාල වේලාව ලැබිලා තිබෙනවා මේ රටේ ලෝකයේ සිදුවන දෑ පිළිබඳව තොරතුරු ඔබට ගෙන එන්නට. ඒ අනුව අපි අවධානය යොමු කරනවා ඉරිදා ලංකාදීප පුවත්පතට එහි දැක්වෙනවා කිරිපිටි හිඟයක් ගැන සමාගම් අනතුරු අගවයි කියලා. මේ වෙලාවට ඇතැම් වෙලාවට මේ පුවත නරඹන්නෙත් ඔබ ඒක අතේ තියාගෙන වෙන්න පුළුවන්. ඉතින් කිරිපිටි බිල වැඩි කිරීම සඳහා ආනයන කිරිපිටි සමාගම් කර තිබෙන ඉල්ලීමට පාරිභෝගික අධිකාරියෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් ඉදිරියේදී වෙළඳපොලේ ආනයනික කිරිපිටි හිඟයක් ඇතිවිය හැකි බවට ඒ සමාගම් අනතුරු අගවනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් බොහෝ අත්‍යවශ්‍ය වන දේවල් වල ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. ගෑස් පිළිබඳව වැනි තත්ත්වයක් තිබෙනවා. කිරිපිටිත් මිල වැඩි කරන්න කියලා සමාගම් දැඩි ලෙස ඉල්ලීම් කරනවා. නමුත් රාජ්‍ය පැත්තෙන් මේ දෙකටම තවම සමාගම් බලාපොරොත්තු වන ප්‍රතිචාරය ලැබිලා නැහැ. මොන ආකාරයක තීන්දුවක් ගනිද කියන එක ජනතාවත් බලාගෙන ඉන්නවා. ඒ අතරේ ජනතාවට සහන දෙන්න එකතු කළ තෙල් ලාභ අරමුදලෙන් ණය ගෙවලා කියලත් අද මේ ලංකාදීප වාර්තා අතර අපට දකින්නට ලැබෙනවා. දැන් අර තෙල් අරමුදල ගැන අවධානය යොමුනානේ මේ තෙල් මිල වැඩි කිරීමත් එක්ක ලාභ කාලවල ඒ ලාභය මේ අරමුදලට යනවායි කිව්වා. ඒ අරමුදලින් තෙල් මිල ලෝක වෙළඳපොලේ ඉහළ යනකොට එය පියවාගෙන ජනතාවට පටවන්න නැතුව ඉන්න කටයුතු කරනවා කිව්වා. එහෙම පටන් ගත්ත අරමුදලට මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඒට යම් පිළිතුරක් තමයි මේ ලැබෙන්නේ. ලෝක වෙළඳපොලේ ඉන්ධන බිල ඉතාම පහළ මට්ටමක තිබියදී මිලදීගත් තෙල් හේතුවෙන් තෙල් සංස්ථාව ලැබූ ලාභ එකතු කර පිහිටුවන ලද මිල ස්ථායීකරණ සංචිතයේ තිබූ රුපියල් බිලියන 26ක මුදල සංස්ථාවේ ණය ගෙවීම සඳහා යොදාගෙන නැතයි වාර්තා වෙනවා කියලායි සඳහන් වෙන්නේ. එතකොට අරමුණු වෙච්ච කාරණාව සඳහන් නෙවෙයි භාවිත වෙලා තියෙන්නේ. ඒ මුණා නම් වර්තමානයේ මේ මිල වැඩිවීමත් එක්ක යම් සහනයක් මීට වඩා ජනතාවට පැහැදිලිවම දෙන්න රජයට හැකියාව තිබුණා. නිසි කළමනාකරණයක් වී නොමැති බව බොහොම පැහැදිලි තත්ත්වයක්. ඊළඟට අපි දකිනවා GSP අහිමි වුණොත් අපනයන ලාභය අනතුරේ කියලත් මේ පුවත් වාර්තා අතරේ කොරියා රැකියා 5000ක් අහිමි වන හැඩ පෙන්වනවා කියලත් වාර්තාවන් දකින්නට පුළුවන්කම තිබෙනවා. උතුරේ ඉඩම් අක්කර 8ක් චීනයට දෙන වෑයමක් ගැන සුමන්තිරන් මහතාගේ චෝදනා නැගීමකුත් මේ අතරේ අපට මුණ ගැසෙනවා. ඒ සමග ගම්මන්පිලගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ කියලා වාර්තාවකුත් අද අපට දකින්නට ලැබෙනවා. ඉරිදා ලංකාදීපයේ මුල් පිටු වාර්තා අතර මේ ගම්මන්පිලගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ කියන වාර්තාවත් එක්ක මේ තෙල් මිල පිළිබඳව ගම්මන්පිල මහත්මයාගේ සාගරකාරී වසම් මහත්මයාගේ ප්‍රශ්නය පිළිබඳව සහ ක්‍රියා ඇතම් තත්ත්වයන් පිළිබඳව වර්තමානයට අදාළ ඇතම් කාරණා රාජ්‍යයට අදාළ කාරණා මේ ආදී පිළිබඳව දේශපාලන කතා බහ ඇතුළත් පුවත් විශේෂාංගයක් අප සතුව තිබෙනවා. එක් එක් පක්ෂවල ජනතා නියෝජිතයින්ගේ අදහස් දැක්වීම අප දැන් ඒ වෙත යොමු වන්නටයි බලාපොරොත්තු. සජිතුයි සාගරයි දෙන්නම කියන්නේ එකමද කියලා අපිට වෙලාවක හිතෙනවා මේ දෙකේම එක තියෙන. සාගර කාර්යවර්ෂම් කියනවා එයා කියපු මතේ මෙයා ඉන්නවයි කියලා. සජිත්ගේ ලියුමෙත් තියෙන සාගරගේ ලියුම ගැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි රජයන් නෙමෙයි නිකන් ගෙදරක් ඉදිරියට යන්න ඕන නම් එකට එකතු වෙලා යන්න ඕන. එහෙම නැත්නම් අල්ලපු ගෙදර නෝනයි මේ ගෙදර මහත්තයයි දෙන්න එක මතේ එක හිටියොත් එහෙම ගෙවල් දෙකම කෙලව ගන්නවා. අද මිනිසුන්ට පාරට බහින්න බෑ තෙල් මිල වැඩි කරලා තියෙනවා. මෙවන් දැවැන්ත අර්බුද ගොඩක් තියෙද්දී ආණ්ඩුව නාටකම් නටනවා විශේෂයෙන්ම ගම්මන් පිළලා අල්ලගෙන. නිසා මේ නාටකය තිර රචනය ලියලා අධ්‍යක්ෂණය දාලා ඔක්කොම කරලා දැන් මහා විගඩමක් කළා රටේ ජනමනස වෙන පැත්තකට හරවන්න හදන්නේ. අපි හිතුන්නේ නෑ මේකේ සහාය අධ්‍යක්ෂකවරු සමග ජල බලවේගයේ ඉන්නවා කියලා. ගිලා වැටෙන ආණ්ඩුවට පිදුරු ගස් දාන්නේ සමග ජන බලවේගයේ සජිත්ලා කියන එකට අපි අද අවධාරණය කරනවා. අපි කවුරුත් මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැමැත්තක් නැහැ. හැබැයි රටේ ආර්ථිකය ඒ වගේම රට පවත්වාගෙන යාම වෙනුවෙන් සහ මේ අද පවතින්නේ සාමාන්‍ය තත්වයක තියෙන ලෝකයක් රටක් නෙමෙයි අද. මේ එන්නත් වලට කරන වියදම්, අනිකුත් සෞඛ්‍ය සැපයුම් වලට කරන වියදම්, රෝහල් සහ අනිකුත් සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වෙන සැපයුම් සඳහා රජය කරන වියදම් මේ සියල්ලත් අපි සිදු කරනවා. ඉතින් ඒ හින්දා ලෝක වෙළඳපොලේ මිල අනුව මිල අඩුවීම් සිදු වුණාම ඒ වාසිය ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා.
මම දන්නවා මීට කලින් නොයෙකුත් දෙනා දේශපාලන වේදිකාවල සිස්ටම් ෆේල් කියලා කිව්වට ඇත්ත වශයෙන්ම සිස්ටම් එකක් ෆේල් වීම දැකලා තිබුණේ නැහැ. දැන් ඒක අපේ අස්පනා පිට සිදුවීමින් පවතිනවා. මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලේ සමස්ත බුද්ධිය ගත්තත් ඕක මදටිය ඇටයකට වඩා පුංචි. සමගි ජන බලවේගය හිතන් ඉන්නවා නම් මෙතන සාගර කාර්යසම් මැතිතුමා උදේගම්මන්පිල මැතිතුමාට පෞද්ගලිකව කරන ප්‍රහාරයක් එක වැරදි. මේ අද රටේ තියෙන තත්ත්වයක් එක්ක මේක නොකර හිටියනම් හොඳයි කියන එක තමයි එතුමා කියන්නේ මගේ පෞද්ගලික හැඟීමත් ඒක අද වෙනකොට අපි දන්නවා මේ රටේ ජනතාව යම් ප්‍රශ්න වලින් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ඉන්ධන මිල වැඩි නොකර හිටියනම් හොඳයි. නමුත් ඉන්ධන මිල වැඩි කිරීම කරේ අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා සහ කැබිනට් එක මේ සියලු දෙනා දැනුවත්. අපි විරුද්ධ ඉන්න අපි විශ්වාස භංග යෝජනා අත්සන් කරා. දැන් ඒගොල්ලොත් විරුද්ධ නැහැ. ඒගොල්ලොන්ට පුළුවන් විශ්වාස භංග යෝජනාවට අවිලා අත්සන් කරන්න. ඒගොල්ලෝ අත්සන් කරන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ එකගයි පෙට්‍රල් රුපියල් 20කින් වැඩි වෙලා, ලාම්පු තෙල් 7කින් වැඩි වෙලා, ඩීසලුත් ඊට හා සමාන ප්‍රමාණයකින් වැඩි වෙලා මිනිස්සු නන්නත්තර වෙනකොට ඒ අයත් එකගයි කියන එක තමයි අපිට කියන්නේ. විවිධ අදහස් දැක්වීම් විශේෂයෙන් මේ තෙල් මිල නැංවීම කියන කාරණාව අරබයා දැක්වූ අදහස් තමයි අපට එලෙස දකින්නට ලැබුණේ. ඒ අතරේ අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මුණ ගැසුණු මාධ්‍යවේදීන් යම් ප්‍රශ්න කිරීමක් කරා එතුමාගෙන් මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා 23 වෙනිදා එතුමා ලංකාවට එනවනේ. ඒ ලංකාවට පැමිණීමත් එක්ක තෙල් මිල පිළිබඳව යලි සමාලෝචනයක් වේවිද කියන කාරණාව පිළිබඳව අපි ඒ අවස්ථාවත් නරඹමු. පැලැස්ස හම්බන්තොට සහ තංගල්ල ප්‍රාදේශීය සභා කම්කරුවන් සඳහා වීලි ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ බෙදා දීමක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් ඉන්ධන මිල මෙලෙස වැඩි කිරීමට ඉඩ ලබා නොදෙන බවට විවිධ ප්‍රචාරයන් පවතින බවත් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්ධන මිලෙහි අඩු කිරීමක් සිදුවනවාද යන්න පිළිබඳවයි. ප්‍රකාශ කළ ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ බැසිල් රාජපක්ෂ මහත්මයා හිටියනම් මාවට පස්සේ මේ මිලේ සංශෝධනයක් වෙයිද? එක් අයට මත ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබ දකින්න ඇති පහුගිය කාලේ 20 වෙනි සංශෝධනය කියනකොට මතයක් ප්‍රකාශ වුණා. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ වුණා. තෙල් මිල සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ වුණා. ඉතින් අපේ දේශපාලන පක්ෂය ඇවිල්ලා අපේ මේ සන්දානය පුළුල් සන්දානය නොඑක් පාර්ශවයන් ඉන්නවා. මේ නොඑක් පාර්ශවයන් වලට අපි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙනවා. අලුතෙන් හිතන්න සහ මේ රට ගැන හිතන්න සහ අනාගතයේ මේ අභියෝගවලට මුහුණ දෙන්න අවශ්‍ය පසුබිම සඳහා අපි සූදානම් වෙන්න ඕනේ. පවතින කොවිඩ් තත්ත්වය අපිට කොයිතරම් කාලයක් මුහුණ දෙන්න වෙයි කියලා ආණ්ඩුවට ඒක ආණ්ඩුවට තක්සේරු කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව තීන්දුව తీරන ගන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන අය සංඛ්‍යාලයකන දත්ත වරද්දන්න නැතුව ආණ්ඩුවට ලබා දෙයි කියලා. මොකද ආණ්ඩුව යම්කිසි තීන්දුවක් ගන්නවා නම් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ගන්න ඒ අය දෙන දත්ත වලට අනුකූලව. හැබැයි ඔබ ඊයේ දකින්න ඇති ඒ අය වැරදි දත්ත දුන්නොත් ආණ්ඩුවට ගන්න වැරදි තීන්දුව. ඊට පස්සේ ආණ්ඩුවට චෝදනා කළා වැඩක් වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුව නෙවෙයි සංඛ්‍යාලයකන දෙන්නේ. ඔව් ඒ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම එතුමාට ලබා දී තිබෙන අමාත්‍යංශ සහායයට අදාළ වන විෂය පතයන්ට අමතරව බොහෝ අමාත්‍යංශවල කටයුතු වලදී එතුමාව අපට දකින්නට මුණ ගැසෙනවා අදහස් දැක්වීම දකින්නට ලැබෙනවා මැදිහත් වීම දකින්නට ලැබෙනවා එවැනි තවත් අවස්ථාවක් තමයි අපට දකින්නට ලැබුණේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන්. ඉන් පස්සේ අපි මේ අද පුවත් වාර්තා අතර දිවයින ඉරිදා සංග්‍රහයේ අවධානය යොමු කරන්නට කැමති මේ මෙතෙක් උපුටා නොගත් කාරණා කිහිපයක් වෙත. ඒ අතර තියෙනවා හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සෙලෙන්දිවාට මේ සෙලෙන්දිවා හරහා මොකද්ද රටේ කරන්න යන්නේ කියන ප්‍රශ්නාර්ථය ජනතාවට පැන නැගිලා තියෙද්දි විපක්ෂය එහෙම ප්‍රශ්න කරද්දි ආණ්ඩුව මේ සම්බන්ධ යම් පිළිතුරු ලබා දීම් සිදු වෙද්දී සෙලෙන්දිවාට මේ හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් ප්‍රමුඛ පිළිබඳව කොළඹ තිබෙන ඇතැම් පරණ ගොඩනැගිලි සමහර ඒවා ඉපැරණි වටිනාකමක් සහිත ගොඩනැගිලි සමහර ඒවා දැනට භාවිතයට නොගන්නා තත්ත්වයට පත් වෙලා ඇති ඉඩම් තිබෙනවා මේ යම් යම් භූමීන් සහ ගොඩනැගිලි විකිණීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉන්නවා කියලා රජයට චෝදනා තිබෙනවා මේ සෙලෙන්දිවා හරහා එහෙම චෝදනා නැගෙති තමයි හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පිළිබඳව මෙලෙස සාකච්ඡාවට බඳුන් වෙන්නේ.
ප්‍රධාන සිරස්තල අතරට එන්නේ. කාබනික පොහොර හදන ගොවීන්ට මුදල් කියලා දිවයින ඉරිදා සංග්‍රහය වාර්තාවක් ගෙනෙනවා. ඊළඟට පොහොර අර්බුදයෙන් ආහාර හිඟේ අවදානමක් මතුවලා ඇති බව වාර්තාවක් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. ඒ හැරුණාම ලියාපදිංචි නැති ආහාර තොග ගබඩා හිට සිට වටලයි කියලාත් වාර්තාවක දකින්න පුළුවන්. වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා ගත්තු තවත් තීන්දුවකට අනුව මේ යම් යම් ආයතන සමාගම් සතුව පවත්නා තොග පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට පසුගිය දිනවල කටයුතු කරනු ලැබුවා. මොකද පහුගිය කාලේ යම් කරුණු යම් තත්ත්වයන්හිදී අපට දකින්න ලැබුණු කාරණාවක් තමයි මේ තොග සැඟවීම පිළිබඳව. ඒ නිසා පවත්නා තොග පිළිබඳව තොරතුරු ලබා ගත්තයින් පස්සේ ඒවා කොහෙද තියෙන්නේ කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන එක අවබෝධ කර ගැනීම වඩා පහසු වන නිසා පොදු සේවා 10ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳවත් දිවයින ඉරිදා සංග්‍රහය අද අවධානය යොමු කරලා තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න ඒ ඇතැම් උපුටාගත්තු පුවත් වාර්තා අද දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වී ඇති ආකාරය. ඒ සමග අපි සත්‍යග අරුණ මෙන්න මේ වාර්තාවට අවධානය දෙනවා. පැරණි අවි මුහුදේ ගිල්ලුවාට පොලිසියේ 67කට 20 ලක්ෂයක ත්‍යාග මුදල් අවි ඇල්ලූ අයට මොකුත් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව සතු 20 වසරකට වඩා පැරණි ආයුධ ත්‍රිකුණාමල මුහුදේ ගිල්වා දැමීම සඳහා දායක වූ බව කියමින් පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පොලිස්පති ප්‍රශංසා වැටුප් වර්ධක හා ත්‍යාග අරමුදල් ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ. මේ පොලිසියට සම්බන්ධව ගත්තොත් මේ කාරණාව වගේම ඊයේ දවසේදී විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට පත්වීම පිළිබඳව මුදලින් කෝටි 53ක අගයක් ගන්නා මද්‍රව්‍ය තොගයක් කිලෝ 52කට අධික මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට එතකොට පොලිසියට සම්බන්ධව ප්‍රශංසා හිමි වෙන කාරණා වගේම පොලිසියටම කැලලක් ගෙන දෙන නිලධාරීන් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මේ සතියග අරුණේ මේ පැරණි අවි මුහුදේ ගිල්වීම පිළිබඳ කාරණාවට අදාළ පුවත් වාර්තාව අපට මෙලෙස අද මුණ ගැසෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු මෙතෙක් උපුටා නොගත් අනෙකුත් වාර්තා වෙතත් විමල් එක්ක බෑ ලේකම් අනුෂ විශ්‍රාමයයි හිස්සූ තනතුරට දයා කියලායි සඳහන් වෙන්නේ. වරාය අධිකාරී සභාපතිවරයා පත් කරාට තවමත් එතුමා ඒ බාරගත්තාද නැද්ද කියන එක පිළිබඳවත් යම් ගැටලුවක් තියෙද්දි ITN පුටුවත් හිස් කරයි කියලත් අද සතියග අරුණ වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පස්සේ අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරමු. බොහෝ පුවත් වාර්තා අපි මෙතෙක් උපුට ගත්තා. ඉන්දිය නාවික හමුදාව ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් කතාව බොරුවක් කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඊළඟට ජනතාවට ඔරොත්තු නොදෙන ලෙස හාල්පොල් එළවලු මාළු ගණන් නැගලා කියලා යලි යලිත් අප මේ වාර්තා ඉදිරිපත් කරන්නේ බීට ආධාර නිලධාරීන් බලධාරීන් මේවා නරඹනවා. අප දන්නවා අඩුම තරමේ මේ වාර්තා ගැන අවධානය යොමු කරලා ජනතාව විදින පීඩා ගැන අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට යම් පෙළඹවීමක් හෝ ඇති වේවි කියන බලාපොරොත්තුව ඇතිව ඊළඟට මව්බිම පුවත්පතෙත් මේ ප්‍රධාන පුටු මාරුවීම් කීපය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා වගේම මහ බැංකු වාර්තාව ඉතිහාසයේ පළමු වතාවට ප්‍රශ්න කිරීමට ලක් වෙලා කියලා එරාන් වික්‍රමරත්න මහතා උපුටා දක්වමින් මව්බිම වාර්තාවක් ගෙනෙනවා. 2020 ලංවීම පාඩුව බිලියන 62ක් වුණත් උනේ දූෂිත ගිවිසුම් හා අකාර්යක්ෂමතාවය නිසායි. ලංවීම වෘත්තීය සමිති එකමුතුව උපුටා දක්වමින් මව්බිම පුවත්පත අද වාර්තාවක් ගෙනවන 2020 ලංවීම පාඩුව ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 62ක් උනේ දූෂිත ගිවිසුම් හා අකාර්යක්ෂමතාවය නිසා කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊළඟට අපිට මුණ ගැසෙන අනෙකුත් වාර්තා අතර කොරෝනාව ගරානාවක් කරගත් රෝහල් මාෆියාවේ තිත්ත ඇත්ත පිළිබඳ වාර්තාවක් අද මව්බිමේ තියෙනවා. ඊළඟට නුවරඑළියේ එළවලු කාබනික පොහොර යොදා අනුරාපුරේ සරුසාරයට වවන දිරිය මිනිසා. ඒ කියන්නේ නුවරඑළියේ එළවලුත් කාබනික පොහොර යොදලා අනුරාධපුරේ වවන්න පුළුවන් කියලා තමයි මේන් කියවෙන්නේ. අප දකිනවා විශේෂයෙන් කල්පිටිය වැනි ප්‍රදේශවල මේ නුවරඑළිය වැනි ප්‍රදේශවල ඒ වගේම උතුරු කරේ වැවෙන එළවලු යම් යම් භෝග බොහොම හොඳින් වගා කරන පසක් ඒවට බොහොම සරුසාර පසක් එම ප්‍රදේශවල තියෙනවා කියලා වගේම අනුරාධපුරය කියලා කියන්නේ උතුරු මැද පළාත කියලා කියන්නේ එවැනි බොහොම හොඳ භූමියක්. එහි මේ කාබනික පොහොර යොදලා දැන් කාබනික පොහොර වලින් වගා කරන ගොවි ජනතාවට වඩා වැඩි උනන්දුවක් රටේ මේ යොමු වෙලා තියෙන පසුබිමක එවැනි ගොවි මහත්තුරු පිළිබඳව මෙවැනි වාර්තා අපට විටින් විට මුණ ගැසෙනවා. හැමදේම බේරාගෙන කොවිඩ් රෝගියෙකුට සුසුම්නා සැත්කමක් කරපු ජීවක විස්කමක් පිළිබඳවත් ඉරිදා මව්බිම
පෙන්වා දෙද්දී අප මේ වාර්තා අතර නොදකින නමුත් අප ඔබේ අවධානයට යොමු කළ යුතු ඉතාම වැදගත් කාරණාවක් වෙත යොමු වෙන්නට හිතුවා. කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ හදිසි දැඩි සත්කාරයකගේ සමාන දැඩි සත්කාර ඒකකේ ප්‍රධානී උපුටා දක්වමින් තමයි මේ වාර්තාව ඔබ වෙත ගෙනෙන්නේ. පශ්චාත් කෝවිඩ් තත්ත්වය නිසා දරුවන් විඳින යම් රෝගී තත්ත්වයන් පිළිබඳව මෙය ඉතාම වැදගත් වෙන වාර්තාවක්. මොකද මේ දරුවෝ පිළිබඳව තමයි අපි වඩාත් අවධානය යොමු කරන්නේ. මේ හැමදේම හොඳම දේ දරුවන්ට දෙන්න තමයි රටක් විදියට ජනතාවක් විදියට අප හැම විටම උත්සුක වෙන්නේ. නලින් කිතුල්වත් විශේෂඥ වෛද්‍යතුමා රිජුවේ ආර්යා ළමාරෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රධානී එතුමාගේ මේ අදහස් දැක්වීම අපි නරඹමු. මේ රෝගී තත්ත්වයට ගොදුරු වුණායින් පස්සේ දරුවන්ට ඇතිවිය හැකි වෙනත් තත්ත්වයන් පිළිබඳව වෙනත් සින්ඩ්‍රෝම තත්ත්වයන් පිළිබඳව තමයි එතුමා මේ පැහැදිලි කිරීම කරන්නේ. මේ වන විටත් එවැනි තත්ත්වයන්ට ගොදුරු වූ දරුවෝ කීප දෙනෙක්ම රිජුවේ ආර්යා ළමාරෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබනවා. මේ දිනවල රට පුරාම පැතිරෙන ළමයින්ට බලපාන විශේෂ රෝගී තත්ත්වයක්. මේක කොවිඩ් වලට සම්බන්ධයි. කොවිඩ් හැදිලා ඊට පස්සේ සති 2ක් සති 6ක් විතර කාලයක් ගත වෙනකොට ළමයින්ට ඇතිවෙන රෝගී තත්ත්වයක්. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කවුරුත් දන්නේ නැහැ කොවිඩ් හැදිලා තියෙනවා කියලා. සමහර වෙලාවට අපි කවුරුත් දන්නේ නැතුව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. දැනටමත් ඒ රෝගයට ගොදුරු වුණු ළමයි 6 දෙනෙක් අපි දැඩි සත්කාරයකේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. මේ ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 15ත් අතර වගේ ළමයි හොඳින් වැඩුණු ළමයි. මේගොල්ලන් මුලින් මතුවෙන්නේ උණ ඒ වගේම දැඩි ඇඟපත රුදාවක් ඇති වෙනවා. ඊට පස්සේ බඩේ කැක්කුම, වමනය, පාචනය මේ වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි මතුවෙන්නේ. සමහරලාට අපි දන්නෙත් නැහැ. ඒ දෙමව්පියන් දන්නෙත් නැහැ ඒ ළමයාට කොවිඩ් හැදිලා තිබුණාද කියලා. තවත් රෝග ලක්ෂණ තියෙනවා. ඇස් රතු වෙන්නට පුළුවන්. මුළු ඇඟ පුරාම මතුවෙන නැත්නම් හැමේ දද වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක භයානක තත්ත්වය තමයි මේක හෘද වස්තුවට බලපාලා එයාගේ රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යනන්ට පවා ඉඩ තියෙනවා. ඉතින් මේ රෝගය අලුත් රෝගයක්. 2020 අප්‍රේල් මාසයේ එංගලන්තයේ තමයි මුලින්ම මතුවුනේ. අපට පේනවා ලංකාවටත් මේ රෝගය ඇවිල්ලා කියලා. ඒ නිසා මේක ලංකාව පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. මේක අපි කියන්නේ multi system inflammatory syndrome in children කියලා. කියන්නේ අවයව ගණනාවකට බලපාන්න පුළුවන්. ඒකයි තියෙන එක භයානකකම. يعني මේක ළමයින්ට විතරක් වැළඳෙන රෝගී තත්ත්වයක් විදිහට තමයි දැනට වාර්තා වෙන්නේ. නමුත් අපි අමතක කළ යුතු නෑ මේක අලුත් රෝගයක්. මේ කොරෝනා කියලා කියන්නේ තාම අවුරුදු 1කමාරක් විතර තියෙන රෝගයක්. අපි දන්නේ නෑ මේකෙන් අනිත් අවයවයටත් බලපෑමක් ඇති වෙයිද කියලා. දැනට ලෝකේ පුරාම වාර්තාවෙන් කියන්නේ අවුරුදු 1 සිට අවුරුදු 20 අතර කට්ටියට තමයි මේක වැළඳෙන්නේ කියලා. අපි ලංකාවේ දැකලා තියෙන්නේ අවුරුදු 8ත් 15ත් අතර ළමයින්ට. ඒක තේරුම අනිත් අයට හැදෙන්නේ නැහැ කියන එක නෙවෙයි. අපි හැමෝම ඒ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මොකද මේක අලුත් රෝගයක් නිසා අපි හරියටම ඒ ගැන විස්තර දන්නේ නැහැ. දරුවන්ගේ ශරීරයේ විවිධ පද්ධතීන් වලට අවයව වලට බලපෑම් කරන මේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කොවිඩ් යම් ආකාරයකින් ආසාදනය වුණා නම් දරුවන්ට ඉන්පසු ඉතාම අවධානයෙන් පසු මේ වැදගත්කම දෙමාපියන්ට පෙන්වා දෙන වාර්තාවක් වෙන නිසා තමයි වෙත අපි යොමු වුණේ. ඒ වගේම මේ අද මව්බිම පුවත්පතේ වෙද පිටුවේ තියෙනවා කොවිඩ් එන්නත් වලින් පසු ප්‍රතිශක්තිය කොතෙක් කල් පවතීද කියන එක පිළිබඳව සාකච්ඡාවක ලිපියක් මේ වෛද්‍ය රොෂාන්ත හේවාමද්දුම උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් ලිපියක් තමයි අපිට මුණ ගැසෙන්නේ මේ ආකාරයෙන්. ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ කියවා බලන්නට කරන ආරාධනාවක් සමගින් තමයි මේ අප ඉදිරිපත් කරන්නේ. ඒ අතරේ මේ පොසොන් උදාවත් එක්ක මා කිව්ව ආරම්භයේදීත් විවිධ පුවත් වාර්තා ඇතුළු පිටු වාර්තාද ඒ සම්බන්ධයෙන් මුණ ගැසෙනවා කියලා. ඒ අතරේ මේ අරුණ සදස්ස පිටුවෙන් හමු වෙනවා මිහිඳු හිමියන් උපන් ගමට ගිය චාරිකාවක සටහනක්. සාංචියත් මිහින්තලේ වගේමයි එය බෞද්ධ පුරවරයක් වුණේ මිහිඳු මාහිමියන්ගේ මෑණියන් නිසයි. මේ එම ප්‍රදේශයේ ගැමි නිවසක ඒ වගේම දුම්රියපලේ පොත්‍රාකයක දසුන් ඒකම මේ සාංචිය පවුලක් ජීවත් වෙන හැටි මේ ආදිය එක බැඳුණු මේ නඩයක් ගිය ගමනක් පිළිබඳව සමන් අතවද හිටි ප්‍රවීණ සංනිවේදකයා මාධ්‍යවේදියා කතුවරයා ඔහු තමයි මේ නඩේ ගුරා බවට පත් වෙන්නේ. වරුණ අබේසේකර චතුරේස් කොඩිකාරගේ ඡායාරූපත් එක්ක තබන අපූර්ව සටහනක් මෙයත් නිවී හැනහිල්ල කියවා ගත යුතු සුන්දර වාර්තාවක් කියලායි අප විශ්වාස කරන්නේ. ඒ අතරේ අපට මුණ ගැසෙනවා මේ අරුණ අරණ අතිරේක පුවත්පතේ තියෙනවා මිහිඳු මාහිමියන් පළමු වස් සමය ගත කළ මිහිඳු ගුහාව පිළිබඳව. අනුරාධපුරයේ සිට කිලෝමීටර 10ක් 11ක් ඈතින් තිබෙන මිහින්තලා පුදබිමෙහි මේ
ශේෂ වූ ගල් පර්වතය තුල තිබෙන සුවිශේෂ ස්ථානය පිළිබඳව වාර්තාවක් මෙම අපූර්වතම ලෙන තුල පිහිටි ගලේම මනාව උපදමු ගල් ආසනයක් සකස් කර ඇති අතර එය මිහිඳු මාහිමියන් භාවනා යෝගීව සිටීමට හා සයනය කිරීමට උපයුක්ත කර ගන්නට ඇතැයි ජනප්‍රවාදයේ පවතී කියලා කියන්නේ. මිහිඳු මාහිමියන් පළමු වස් සමය ගත කළ මිහිඳු ගුහාව පිළිබඳවයි ඒ සටහන. ඊළඟට අපට මුණ ගැසෙනවා ඇතුල්පිටු වාර්තාව තුළ දිවයින ඉරිදා සංග්‍රහයේ කැලණි විහාරයට උපන් දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලායි කියන්නේ. කැලණි විහාරයේ චිත්‍ර ඇන්ද අසිරිමත් සිත්තරා සෝලියස් මෙන්දිස් මහතා පිළිබඳව කතාව ඇගේ මිනිබිරියක් කියන කතා තමයි මේ ගැබ් වෙලා තියෙන්නේ. එතුමන්ට අපි කිව්වේ කැලණියේ සීයා කියලා. අන්තිම දවස් කීපේ රෝහල්ගතව ප්‍රතිකාර ගත්තා. බුදු සිරිත චිත්‍රයට නගපු මට අන්තිමට වඳින්න බුදු පිළිමයක්වත් නෑ කියලා දුක් වුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ මගුල් පූර්වත් හැදුවේ එතුමයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සෝලියස් මෙන්දිස් මහතාගේ රුවද සහිතව ගෙන එන වාර්තාවක් තමයි අපට මේ ලෙස දකින්නට ලැබෙන්නේ. පාර්ලිමේන්තු සෙංකෝලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ එතුමන්ට බව අප අමතර කාරණාවක් විදියට ඔබ අතරට තබමින් සමුගන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේකත් බොහොම හොඳ සටහනක් අපට මුණ ගැසෙන මාවරමණ්ඩිය සමතාශ්‍රමාධිපති පූජ්‍ය හල්දුම්මුල්ලේ පඤ්ඤාධීර ස්වාමින් වහන්සේ සමග කළ සාකච්ඡාවක ලිපියක් අරන අතිරේක පුවත්පත පළ කරනවා. මැරෙන මාළු විතරද පව් මරණ මාළු නැතිවද පව් කියලයි කියන්නේ. දැන් මේ දවස්වල මේ නැව නිසා හෝ යම් කාරණාවක් නිසා මිය යන මුහුදු ජීවීන් පිළිබඳව බොහෝම කම්පණයෙන් කනගාටුවෙන් අප කතා කරනවා. හැබැයි ආහාරයට ගන්න මරණ සතුන් පිළිබඳව වැඩි කතා බහක් නැති තැන මේ පොසොන් උදාවත් එක්ක පොසොන් සමය ලැබීමත් එක්ක ඒ ගැන කතා බහක් විදියට කියවා බලන්ට වටිනා පුවත් වාර්තාවක් විදියටයි අප එය ඔබ හමුවේ තබන්නේ. එහෙමනම් අප සමුගන්නවා දවසේ ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් යලිත් අපි හෙට උදෑසන සුපුරුදු වේලාවට පුවත් වාර්තා සමග දවසේ පිළිසඳර සමග මුණ ගැසෙමු. එතෙක් ඔබට සුවදායි සුබ දවසක්ම වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.